අයිබුවන් සුබ දවසක් වේවා කියලා කියනවා හැමෝටම. මේ අද අපි කතා කරන්න හදන්නේ PowerPoint 2019 එඩිෂන් එක ගැන තමයි මේ මුලින්ම කතා කරන්න හදන්නේ. මේක ඇවිල්ලා ඇත්තටම කවුරුත් දන්නවා ඇති මේ PowerPoint කියන්නේ ඇප්ලිකේෂන් software එකක්. එහෙම නැත්නම් අපි කියනවා යෙදවුම් මේ මෘදුකාංගයක්. එතකොට මේක ඒ වගේම ලෝකේ ප්‍රසිද්ධයි මේ ඒක මේ ප්‍රසන්ටේෂන්ස් එහෙම නැත්නම් අපි කියනවා මේ ප්‍රදර්ශක මෘදුකාංග කියලා. මේ මොනවා හරි දෙයක් පිළිබඳ මොනවා හරි මාතෘකාවක් බිස්නස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඕනම මේ ශාස්ත්‍රයක තියෙන දෙයක් වෙනත් කෙනෙක්ට නැත්නම් වෙනත් පිරිසකට අපිට මේ ඒ පිළිබඳව මේ හඳුන්වා දීමක් එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඒ වගේ දෙයක් කරන්න මේ පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒකන බහුමාධ්‍ය නැත්නම් අපි කියනවා මල්ටිමීඩියා මේ platform එකක් විදිහට තමයි මේ presentation මේ කියන දේ නැත්නම් PowerPoint කියන මේ software එක මේ හඳුර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි අද මේකේ මේ බලන්න හදන්නේ මේ කොහොමද presentation එකක් හැදෙන්නේ, presentation එකක් හදන්න මූලිකව අවශ්‍ය කරන දේවල් මොන වගේද ඕන කරන්නේ, ඒ හැමදේම මේක ඇතුලේ අපි කතා කරනවා. මූලිකම දේවල් ටික අද මේ වීඩියෝ එකෙන් බලමු. ඉදිරියේදී අපි ඒක මේ ස්ටෙප් බයි ස්ටෙප් කතා කරගෙන යමු මේ කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. මේකේ මුලින්ම මේ සාමාන්‍ය PowerPoint මේ එඩිෂන්ස් කාලෙන් කාලට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පොඩි ඒවයි තියෙන පහසුකම් වල වෙනස් වීම තමයි වෙලා තියෙන්නේ. ලොකු වෙනස් වීමක් නැහැ. මේ දැන් 2019 එඩිෂන් එක මෙහෙම තමයි ඕපන් කරපු ගම අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එතකොට තමයි කලින් හදාගෙන ගියපු ප්‍රසන්ටේෂන් මේ වගේ ලිස්ට් වෙලා පෙන්නනවා. ඊට අමතරව අපිට අලුතෙන් හදන්න යනකොට ප්‍රසන්ටේෂන්ස් මෙන්න මෙතන මේ new කියන එක යටතේ තමයි දකින්න හම්බෙන්නේ. ඒකෙදි මුලින්ම තියෙනවා මේ blank presentation කියන එක. ඒ කියන්නේ මේක මේ හිස් පිටුවක් තමයි. හිස් පිටුවක් තමයි අපිට ලැබෙන්නේ. නැත්නම් අපි කියනවා මේකට ස්ලයිඩ් එකක් කියලා. ඒ ස්ලයිඩ් එකක් තමයි ලැබෙන්නේ. ඒ ස්ලයිඩ් එක උඩ අපිට අවශ්‍ය කරන දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව මේ Microsoft සමාගමෙන් තමයි මේ Office package එක සම්පූර්ණ සංවර්ධන කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒ ආයතනයේම තියෙන ස්ටෝ වල දැනට ගබඩා කරලා තියෙන මේ ටෙම්ප්ලේට් වර්ග සහ මේ අපිට මේ නොමිලේ ලැබිච්ච ටෙම්ප්ලේට් ටිකක් මේකේ දැනට තියෙනවා. ඒ කියන්නේ මේ more themes යටතේ වුණත් අපිට තව ගන්න පුළුවන්. ඒ වර්ගෙන ඕනනම් තමන්ට කස්ටමයිස් කරලා ප්‍රසන්ටේෂන් එකේ තමන්ට අවශ්‍ය හැඩේ හදා ගන්නත් පුළුවන්. මේ ටෙම්ප්ලේට් කියන්නේ අතන මේවා අච්චු විදියට තමයි අපි ගණන්නේ. සිංහල භාෂාවෙන් කිව්වොත් මේවා අච්චුවක් විදියට තමයි තියෙන්නේ. එතකොට මේ අච්චුවක් කලින් හදපු එකක් අරගෙන අපිට අපේ අවශ්‍ය කරන විදිහට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. බොහෝ දුරට අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ blank presentation කියන එක හරහා ගිහිල්ලා අපිට ඕන කරන විදිහට අපේ අවශ්‍ය දේවල් කස්ටමයිස් කරලා එහෙම නැත්නම් මේ කළමනාකරණය කරලා හදාගන්න එක. අපි බලමු මේ කොහොමද වැඩේ කරන්නේ කියලා. මේකේ මුලින්ම අපිට පුළුවන් මේ blank presentation කියන එක උඩ එක ක්ලික් එකක් දුන්නා නම් ඇති. මේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට අපි අරන් එනවා. ඊට පස්සේ මේ දැන් අපි ඉන්නේ PowerPoint software එකේ ඉන්ටර්ෆේස් මේ ඇතුලේ. හරි. අපි මේ tool මේ palette එක ඇතුලේ තමයි මේ ඉන්නේ. එතකොට මේකේ මේ මූලිකවම අපිව අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ උඩ කොටසේ මෙන්න මේ තියෙන ඒවට කියන්නේ tabs කියලා. හරි. ඒකට tab කියලා තමයි කියන්නේ. එතකොට මේ tab අපිට වෙන වෙනම මෙහෙම ක්ලික් කරලා බලන්න පුළුවන්. මේවා එකිනෙකට වෙනස් වෙච්ච ඔප්ෂන් වර්ග ගොඩාක් තියෙනවා. ඒවා ඉදිරියේදී කතා කරමු මේවා හැමදේම ගැන. මෙන්න මේ සාමාන්‍ය මෙන්න මේ help කියන තැනට එනකන් තියෙනවා. මේ මගේ එකේ මේ PDF element කියලා මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඒක ඕගොල්ලන්ගේ නැති වෙයි. ඒක මේ වෙන software එකක් හරහා install වෙච්ච extension එකක් හරහා තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ගැන එච්චර හිතන්න එපා. මෙන්න මෙතන help කියන තැනට එනකන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ tab ටික දකින්න ලැබෙවි. ඕනම edition එකක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි 2007 ඉඳන් විතර දැනට කම්පියුටර්ස් වල පාවිච්චි කරන එඩිෂන් තියෙන Office 2007 2010 ඊළඟට 2013 16 ඊළඟට 19 මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් මේ කාලේ හොඳයි. ඉතින් අලුත් එඩිෂන් එකකට මාරු වෙලා එහෙම පාවිච්චි කරන එක. මොකද අලුත් පහසුකම් එක්ක ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. වැඩ පහසු වෙලා තියෙනවා මේවා කරගන්න ගියාම අර කලින් එඩිෂන් වලට වඩා. කාට හරි Office package එකේ මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් ඔෆිස් පැකේජ් එකක් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ දුරකථන අංකයත් මම ඕනනම් දෙන්නම් 071 413යි 822යි 7 කියන අංකෙට කතා කරලා ඔයගලන්ට අවශ්‍ය නම් Office 2019 lifetime license එකක් එක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 2300ක වගේ මුදලකට මේ Office 2019 ලයිසන් එකක් එක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 2000 වගේ මුදලකට මේ Office 2019 ලයිසන් එකක් එක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 2000 වගේ මුදලකට මේ Office 2019 ලයිසන් එකක් එක්ක ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
මම හරහා. එතකොට එහෙම අවශ්‍යතාවයක් තියෙන අය මාව සම්බන්ධ කරගන්න ඕනම් වෙලාවක. ඊට අමතරව අපේ Facebook පිටුවක් තියෙනවා. අපේ software අපි sale කරන ඒවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ලාභයි මේ කියලා page එකක් තියෙනවා. මේ page එක හරහා බලා ගන්න පුළුවන්. ඇතර මේ ඒකේ page එක සහ group එකක් දෙකක්ම තියෙනවා. ඒ හරහා බලා ගන්නත් පුළුවන්. ඒක දැන ගැනීමට කිව්වේ අමතර දෙයකට. අපි මේකේ බලමු දැන් මේකේ මූලිකව මෙන්න මේ home කියන tab එකේ මොනවද දකින්න හම්බෙන්නේ කියලා. අද සම්පූර්ණයෙන්ම මේ home tab එක ගැන තමයි කතා කරන්නේ. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක තමයි අපි අර ගත්ත blank මේ template එක. එතකොට මේ තියෙන්නේ blank slide එකක්. මේ හැම එකටම කියන්නේ slide එකක් කියලා. ඒ ඔයගොල්ලන්ට තවත් අලුතෙන් slide ගන්න අවශ්‍ය නම් මෙන්න මේ new කියන එක යටතේ ඔයගොල්ලන්ට මේ new කියන එක click එකක් දුන්නොත් මෙන්න මේ වගේ slide හැදි යනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මුලින් තිබුණ මේ default ඇවිල්ලා තියෙන slide එකට වඩා මේ දෙවෙනියට ගත්ත slide එක පොඩ්ඩක් වෙනස්. ඉතින් අපිට මේකෙදි පුළුවන් මෙන්න මේක තමයි මේ slide එකේ layout එක කියලා කියන්නේ. මේ දැන් මෙතන මේ default ආපු එකේ මේ layout එක විදිහට මේ text boxes දෙකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊට අමතරව කෙනෙක්ට මොන හරි දෙයක් දාගන්න ඕන නම් ඒ කියන්නේ උදාහරණයකට picture box එකක් එහෙම නැත්නම් වෙන මොන හරි shape එකක් object එකක් ඒවා අපිට call කරන්න මේවයි විශේෂ option එකම හදපු මේ template උත් නැත්නම් layout එහෙමත් තියෙනවා මේකේ. එතකොට මේ ඒ වගේ layout එකක් තමයි මේ මෙතෙන්ට ඇවිල්ලා ඒකේ table එකක් insert කරගන්න. ඒකට ඔක්කොම මෙතන shortcut පෙන්නලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්ය නෑ ඉතින් මේකම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් විවිධාකාරයේ layout මේකේ තියෙනවා. ඉතින් දැන් කාට හරි හිතුනොත් එහෙම දැන් මට මෙන්න මේ පළවෙනියට තිබ්බ layout එකම තමයි දෙවෙනි එකෙත් තියෙන්න ඕනේ කියලා ඔයාලට පුළුවන් වෙනවා මේ අලුතෙන් ගත්ත slide එක select කරලා එහෙම නැත්නම් මේ slide එකම වුණත් අපිට පුළුවන් වෙනස් කරගන්න මෙන්න මේ layout කියන එක යටතේ. හරි layout කියන එක යටතේ මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ දෙකම එක වගේ. හරි? දෙකම එක වගේ. මෙතනින් වෙන්නේ හැම වෙලාවෙම new slide එකක් add වෙන එක මෙන්න මේ තියෙන layouts යටතේ. දැන් මම මෙතන එක click එකක් දුන්නා මෙන්න මේ layout එක මට ඕනේ කියලා අලුතෙන් එකක් හැදෙනවා මිසක මේ තියෙන එකට apply වෙන එක නෙමෙයි වෙන්නේ. හරි? තියෙන එකට apply කරගන්න ඕන නම් මෙන්න මේ style එක ඔයාලට සිද්ධ වෙනවා. ඒක click කරලා මේ layout යටතේ ගිහිල්ලා ඒ අදාළ මේ shape එක ඒකට apply කරගන්න. හරි? මෙන්න මේ වගේ. ඒක හරියම සරල දෙයක්. එතකොට මේකෙන් වෙන්නේ හැම වෙලාවෙම අලුත් ස්ලයිඩ් එකක් ඇඩ් කරගන්න එක. ඕගොල්ලන්ට ඕන ඇඩ් කරද්දි මෙතන මේ ලේඅවුට් එක තීරණය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඇඩ් කරගත්ත ස්ලයිඩ් එක ලේඅවුට් එක හදා ගන්න ඕන. මෙන්න මේ ලේඅවුට් යටතේ මේක ක්ලික් කරලා කැමති එකක් හදා ගන්න. ඒක අනිවාර්ය නැහැ. ඉතින් ඕනනම් කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් කැමති විදිහට. කෙනෙක්ට මේක තනි සුදු පිටුවම කරගන්න අවශ්‍ය නැහැ. ඒකත් මේක පෙන්නලා තියෙනවා. මේ blank කියන එක ක්ලික් කරා නම් හරි. නැත්නම් අලුතෙන් ඇඩ් කරනකොට blank යටතේ අලුත් ස්ලයිඩ් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. හරි. ඒක මතක තියාගන්න. එතන ඉතාලම සරල දේවල් ටිකක් තියෙනවා. අපි ඉක්මනට බලාගෙන යමු මේවයි මොනවද අපිට කරගන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ රීසෙට් කියන එක යටතේ අපිට සාමාන්‍ය මේ ස්ලයිඩ් එකේ අපි කරපු මැනුවලි අපි කරපු වෙනස්කම් අපිට වෙනස් කරන්න මේ ආයි පෙර තත්වයන් වලට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මේ ස්ලයිඩ් එකේ දැන් මේ හදලා ආපු මේ ලේඅවුට් එකක් තියෙනවානේ. දැන් මේක මම මෙන්න මෙහෙම පුංචි කරලා මට හිතුණා නෑ ඒක ආයි තිබ්බ තත්ත්වයට ගන්න ඕන කියලා. දැන් මං ආයි ඕක මෙහෙම ගෙනාවට ඕක සමහරට තිබ්බ තත්ත්වයට එන්නේ නෑ. හරි. එතකොට අපිට පුළුවන් වෙනවා මේක මෙන්න මේ විදිහට රීසෙට් කියන එක ක්ලික් කරලා මේ ආයිමත් ඒක අර මේ මුල් තැනට ගේන්න. ඒක මේ ඉතාලම සරලව කරගන්න පුළුවන් සහ ඉතාලම නිවැරදිව මේ කරගන්න පුළුවන් ඒක හරහා. එතකොට මේ ඕගොල්ලෝ මතක තියාගන්න මේකේ මේ ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා මෙන්න මේ section කියලා එකක්. මේ section කියන එකත් ඉතාලම වැදගත් presentation එකක් හදනකොට මොකද දැන් අපි හිතමු අපිට presentation එකේ මෙන්න මේ තියෙන slide වල අපි හිතමු අපි වෙන වෙනම පාඩම් මාලාවක් ගැන හරි මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරගෙන යනවා. අපි හිතමු මේක අපිට එක එක කොටස් වලට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක categorize කර ගන්න ඕනේ. එහෙම categorize කරන්න ඕන අපි හිතමු මේ template දෙක මේ තියෙන slide දෙකක් මට එක category එකක තියන්න ඕනේ. ඊට පස්සේ අනිත් තනි එකක් තව විදියකට. එහෙම වෙන් කරගන්න කෙනෙක්ට අවශ්‍ය වුණොත් දැන් මෙහෙම තියනකොට වෙන් කරන්න බෑනේ. අන්න ඒ වැඩේ කරන්න තමයි මේ section කියන එක තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ වගේ ඕන slide දෙකක් shift එක press කරගෙන slide දෙකක් මෙහෙම අල්ලලා අපිට පුළුවන් මේ section යටද ගිහිල්ලා add section කියන එක දෙන්න. හරි. දීලා අපිට පුළුවන් මේකට නමක් දෙන්න. අපි හිතමු මේකේ
chapter 1 කියලා අපි දෙනවා. මේකේ chapter 1 කියලා දෙනවා. හරි. මම chapter 1 කියලා දෙනවා. එක කැටගරි එක. ඊට පස්සේ අපිට පුළුවන් තව section එකක් හදන්න මෙන්න මේ විදියට අපිට ඒකේ දෙන්න පුළුවන් chapter 2 කියලා. මම මේක ඔයගලන්ට උදාහරණයකට මේවා දෙන්නේ මේ හදිසියෙ මේක වෙනස් කරගන්න කැමති විදියකට. ඕනනම් ඒ chapters වලින් අපිට මේ slide ඕන නම් ආයි ගලවලා වෙන තැනකට ගෙනියන්න පුළුවන්. ඕනනම් ආයි ඇදලා ඒ chapter එක ඇතුළේ දාන්න පුළුවන්. මට හිතුණා මෙතන තියෙන එකක් ආයි ගන්න ඕනේ කියලා මේ chapter එක ඇතුළේ එහෙම දාන්න පුළුවන්. ඒකේ කිසි තහනමක් නැහැ. මේ නීතියක් නැහැ. එහෙම දාන්න පුළුවන්. හරි නිදහස. ඒක කරලා බලන්න. ඒක දැනගන්න කිව්වේ අපි මේකේ තියෙන දේවල් ඕවරෝල් මේ විදියට බලාගෙන යමු. ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙන මේ ඔප්ෂන් ටික හයිඩ් වෙලා තියෙන්නේ. ඒ හයිඩ් වෙන්න හේතුව තමයි මේක මේ ටයිප් කරන්න තියෙන දේවල් ටිකකට අදාළ ඒවා තමයි මේ තියෙන්නේ. ෆොන්ට් සහ පැරග්‍රාෆ් කියන දේවල් ඔයගොල්ලෝ දන්නවනේ. සාමාන්‍ය මේවා එන්නේ මේ ටයිපින් වලට අදාළ වැඩ වලට තමයි එන්නේ. එතකොට අපි මේකේ බලමු. අපි අලුතෙන්ම ඕන ස්ලයිඩ් එකක් දාගමු. නිව් ස්ලයිඩ් එකක් දාගමු. මෙන්න මේ විදියට. එතකොට ඒකේ තියෙනවා click to add title කියලා. එතකොට මේකේ ටයිපින් ඔප්ෂන් එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා මේ ටික අර disable වෙලා තිබ්බ ඒවා enable වෙනවා automatically. එතකොට මේවයි ඔයගොල්ලෝ දන්නවා මූලිකව ටයිප් කරන්න ඕන නම් අපිට කම්පියුටර් එකේ තියෙන්න ඕන fonts කියන්නේ විශේෂ ෆයිල් වර්ගයක්. ඒවයි අකුරු රටාවල් තියෙනවා. එතකොට සාමාන්‍ය කම්පියුටර් එකේ default එන්නේ English විතරයි. English අකුරු රටාවල් විතරයි බොහෝ දුරට දකින්න හම්බෙන්නේ. ඊට අමතරව අපිට සිංහල වගේ දෙයක් අවශ්‍ය නම් අපිට සිංහල අකුරු වර්ග අපිට මේ කම්පියුටර් එකට වෙනම ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙනවා. ඒව ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට අන්තර්ජාලය හරහා හරි සිංහල අකුරු ඩවුන්ලෝඩ් කරගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අකුරු ටික ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට එහෙම ඉන්ස්ටෝල් කරගත්ත අකුරු රටා මෙන්න මෙතන දකින්න හම්බ වෙනවා. එතන විශාල ලිස්ට් එකක් අපිට දකින්න හම්බ වෙනවා. තමන්ගේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන අකුරු ප්‍රමාණ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. දැන් මගේ කෙනා මම හිතන්නේ අකුරු රටා 10000කට වැඩිය තියෙනවා. ඒ කියන්නේ එක ග්‍රැෆික් ඩිසයින් වලට නිතර පාවිච්චි වෙන හින්දා සිංහල සහ වෙන ඉංග්‍රීසි අකුරු රටාවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලන්ගෙත් මේක තියෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම තමයි. එතකොට දැන් අපි මේකේ තියෙන සාමාන්‍ය අකුරු රටාවක අපි නිකන් ටයිප් කරලා බලමු. මේ නිකන් උදාහරණයකට අපි දෙයක් ටයිප් කරමු. මේ වගේ දෙයක් computer history කියලා ටයිප් කරමු. මේ ටයිප් කළා අපි බලමු මේවයි මොනවද කරන්න පුළුවන් කියලා. දැන් මේක සාමාන්‍ය මේ ටයිටල් එකක් හින්දා තමයි මේ ටිකක් අර කළු පාට වැඩියෙන් ඇවිල්ලා තියෙන. අපිට ඒක ගැටලුවක් නැහැ. ඒක ඔයගොල්ලන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. පස්සේ අපි බලමු මෙන්න මේ tools වලින් මොනවද කරන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා Word වගේ පාවිච්චි කරපු කෙනෙක් නම් හොඳටම දන්නවා මේ මෙන්න මේකෙන් කරන්නේ හැම වෙලාවෙම අකුරු වල තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ ලොකු කුඩා කිරීම තමයි font size එක තමයි මේකෙන් වෙනස් වෙන්නේ. ඔයගොල්ලෝ හොඳට බලන්න මේ හැම කොටසකම මේ විශේෂ tool tip එකක් මෙන්න මේ වගේ tool tip එකක් එනවා මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. මේ හැම තැනකමත් එහෙමයි. මේ කලින් කිව්ව තැන් වල මට කලින් මතක් කරන්න බැරි වුණා. මේ හැම එකම tool tip එකක් එනවා. ඕනම දන්නේ නැති කෙනෙක්ට උනත් මේ software එක වැඩ කරන්න පහසු වෙන්න තමයි ඒක දීලා තියෙන්නේ මේ tool එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මොකද නැත්නම් කට්ටිය සමහරව ඉන්නවා බයයි මේවා press මේ click කරලා බලන්න මේ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. එහෙම බය වෙන්න අවශ්‍ය නැහැ. මේවයි කරන වැඩේ මොකද්ද කියලා තියෙනවා. මේක පැහැදිලිව කියලා තියෙනවා change size of your text කියලා. ඔබේ මේ වාක්‍යවල ප්‍රමාණය නේ අකුරු වල ප්‍රමාණයන් වැඩි කරගන්න නැත්නම් වෙනස් කරගන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ විදිහට අපි අකුරු size එක වැඩි කරගන්නවා. එහෙම නැත්නම් කෙනෙක්ට මෙන්න මෙතන තියෙන මෙන්න මේ buttons දෙක පාවිච්චි කළත් මේ වැඩේම කරන්න පුළුවන්. මේක එකක තියෙනවා increase font size කියලා. ඒ කියන්නේ font size එක වැඩි කරනවා. අනිත් එකේ තියෙනවා decrease font size කියලා. ඒ කියන්නේ මේ font වල size එක අකුරු වල ප්‍රමාණය පොඩි කරනවා. ඒක 1 by 1 වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවාද මේ මෙතන text මේ count එක අඩු වැඩි වෙනවා. ඒ විදිහට හදා ගන්න පුළුවන්. එහෙමත් පහසුයි. හරි. ඊට පස්සේ මම මේ හරියට එන්නට කලින් මම ආයි යනවා මෙන්න මෙතෙන්ට. මේකත් දන්නවා ඇති. ඉතින් මේක Word වලත් අපිට හම්බ වෙන දෙයක්. මේ bold කියන එක. bold කරාම වෙන්නේ මෙන්න මේ අකුරු වල තියෙන අකුරු round වෙනවා. එහෙම නැත්නම් අකුරු වල ඝනකම වැඩි වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා italic කියලා එකක්. italic කියන්නේ මෙන්න මෙහෙම අකුරු පැත්තකට ඇල කරන එක. කියන්නේ දකුණු පැත්තට ඇල වෙනවා අකුරු. ඊට පස්සේ තියෙනවා underline කියලා එකක්. underline කියන එකෙන් වෙන්නේ මෙන්න මේ වගේ යටින් ඉරක් ඇඳෙන එක. ඒක මාතෘකාවකට හරි මොකක් හරි අදාළ දෙයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ Word වල දකින්න හම්බෙන්නේ නැති අලුත් option එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ
text shadow කියන එක. ඒවයි tool tip එකකින් පෙන්නනවා add the shadow behind the select text helping to stand out on the slide කියලා. හරි. ඒ කියන්නේ මේ අකුරු වලට පිටිපස්සෙන් අපිට හෙවණැල්ලක් ඇති කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ පොඩි හෙවණැල්ලක් ඇති වුණා මේ ඒක හරහා. ඒ කියන්නේ අමුතුම ලස්සනක් ඒ ටෙක්ස්ට් එකට ලැබෙනවා. ඒකත් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඒ අවශ්‍ය වෙලාවල් වලදී. ඊළඟට මෙතන තියෙනවා strict throat කියලා. ඒකෙන් කරන්නේ cross something out by drawing line through it කියලා කියනවා. ඒකෙන් කියන්නේ මේ අකුරු මැදින් කපන්න. මෙන්න මේ වගේ. අපේ වාක්‍යයක් අකුරු සෙට් එකක් මැදින් මේ වගේ ඉරක් දාලා කපන්න පුළුවන් විදියක් ගැන තමයි මේක කියන්නේ. එතකොට ඒ දේවල් ටික එහෙම මතක තියාගන්න. ඊට පස්සේ මම මේවා මෙහෙමම තියෙද්දි මම ඉස්සරහට යනවා මේවයි වැඩ කරගෙන. ඊට පස්සේ මෙන්න මෙතන වැදගත් එකක් තියෙනවා මේ character spacing කියලා. මේකේ කියලා තියෙනවා adjust the spacing between characters. ඒ කියන්නේ මේ අකුරු අතර තියෙන ඉඩ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේවයි මේ හැම අකුරක් අතරම මේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් තමයි මේ වාක්‍යයක හැඩය හැමදේම තීරණය වෙන්නේ. දකින්න කෙනාට ඒකේ ප්‍රියතාවයක් ඇති වෙන්නේ ඒ විදිහට බලනකොට. එතකොට අපිට පුළුවන් මේකේ මේ අකුරු වල තියෙන මේ අකුරු අතර තියෙන මේ ඉඩ වෙනස් කරන්න. මේක තියෙනවා මේ very tie ඊළඟට tie normal ඊට පස්සේ loose very loose ඊට පස්සේ more spacing කියලා එකක් තියෙනවා. මේකේ තියෙන මේ දැනට මේ ප්‍රධානම හදලා යවපු මේ අකුරු අතර මේ ඉඩ ප්‍රමාණයන් මේ කලින් නිර්මාණය කරපු මේ ටිකක් තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ more spacing හරහා අපිට පුළුවන් ඕනනම් අපිටම මේ කස්ටමයිස් කරගන්න මේකේ අපිට ඕන ස්පේසස් හදා ගන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. අර ටික නම් ඉතින් දන්නවනේ. සරලව එතන දීලා තියෙන ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව මේ අකුරු වල තියෙන මේ අතර ඉඩ වෙනස් වෙනවා, පරතරයන් වෙනස් වෙනවා. ඊට පස්සේ අර more spacing යටතේ ගිහිල්ලත් අපිට මේ වෙනස්කම් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට මේ අදාළ ප්‍රමාණයන් ලබා දීලා. මේවයිදිත් මතක තියාගන්න ඒව කරනකොට වුණත් මේවයි තියෙන හැම දෙයක්ම පාවිච්චි කරන්න යන්න එපා. ප්‍රසන්ටේෂන් එක අවසානයේ සමහර විට එතකොට මේ හොඳ මේ නිමාවක් ගන්න බැරි වෙයි. මොකද මේවයි තියෙන හැම ස්ටයිල් එකම පාවිච්චි කරන්න ගියොත් මොකද ඒක කරන්න ඕනේ ඒ අදාළ තැනට ගැළපෙනවද නැද්ද කියන එක බලලා තමයි අපි මේ දේවල් මේ හැම වෙලාවෙම කරන්න ඕන. මම මේකේ මේ වෙනස්කමක් කරොත් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක කොයි විදියටද වෙනස් වෙන්නේ කියලා. අපි බලමු ඒක ආයිමත් මේ අරගෙන මොන විදියටද වෙනස්කම් වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට කැමති නම් ඒ විදියට කරන්නත් පුළුවන්. more spacing යටතේ තමන්ට කැමති අගයන් ලබා දීලා මුලදී ගන්නකොට ඔක ටිකක් තේරෙන එකක් නෑ. ඒ කියන්නේ කොච්චර මේ ප්‍රමාණ වලින්ද අගයන් දෙන්න ඕනේ කියලා ඒක කරලාම බලන්න ඕන මේ අපිට ගැළපෙන මට්ටමට මේ එන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තමන්ට තේරෙනවා මේක ඇඩ්ජස්ට්මන්ට් කොයි තොල්ද තියාගන්න ඕනේ කියලා. අපි මේක ටිකක් වැඩි කරමු. 20ට විතර වැඩි කරමු. ඒත් වෙනසක් උන්නේ නැහැ. ආයිමත් බලමු ඒකේ මොන විදිහට අගයන් ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව මේ ඔයගොල්ලන්ට යකුරු අතර සහ ඡේද අතර තියෙන ඒ ඉඩ කඩ වෙන් කරගන්න පුළුවන් ලස්සන්ට මේ හැම වෙලාවෙම බලන්න මේකේ තියෙන මේ ටූල්ස් වල නිතර ප්‍රායෝගික වැඩ කරලා බලන්න. එකක්වත් මගහරින්න එපා. මේ මට තේරෙන්නේ නැහැ මෙහෙමයි කියලා කරලම බලන්න. අපි මේ මෙතන තියෙන අගයන් මේ වෙනස් කරාට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ අපි මෙතන මේ PT කියන එකේ තියෙන අගයන් තමයි වෙනස් කරන්න ඕන. මෙතන අපි 4ක් විතර වගේ දීලා බලමු. 4ක්. ඔව්. මෙන්න මේ වගේ 4ක් දුන්නාට පස්සේ අපිට ඒක වෙනස් වෙනවා. එහෙම නැත්නම් මට කැමති නම් මෙන්න මෙතනින් දෙන්නත් පුළුවන්. මේ සාමාන්‍ය normal ප්‍රමාණය. ඊට පස්සේ අපි ඊට මේ පැත්තට આવුත් එහෙම change case කියලා තියෙනවා. මේ cases කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක පැහැදිලිව කියලා තියෙනවා change select text to upper case lower case or other common capitalization. ඒ කියන්නේ මේ අකුරු වල අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ capital සහ simple කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ lower case සහ upper case විදිහට තියෙන. upper case කියන්නේ capital අකුරු, lower cases කියන්නේ simple අකුරු. එතකොට මේ දෙක අතර අපිට මාරු වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මාරු වෙන්න පුළුවන්. මේකදී අපි lower case කරොත් එහෙම ඔක්කොම අකුරු lower case වෙනවා. upper case කරොත් ඔක්කොම capital වෙනවා. ඊට පස්සේ
capitalize each word කියන එකට ගියොත් එහෙම අපිට මෙන්න මේ toggle cases කියන එකේ ගියාම අපිට පේනවා අකුරු නිකන් කලව මේ එනවා මේ ඒ කියන්නේ මුල් හැම පටන් ගන්න වාක්‍යයකම මුල් අකුර සිම්පල් වෙනවා ඒ විදිහට මේ වෙනස්කම් කරගන්න පුළුවන් ඒවත් ඔයගොල්ලෝ කළාම බලන්න මේක ප්‍රායෝගිකව කරලාම ඕන බලන්න මේ කොයි විදියටද වෙනස්කම් වෙන්නේ කියලා. හරි. දකනේ මෙතන capitalize each word කියවම ඒ කියන්නේ එක අකුරක් හරි දෙකක් හරි අපිට ඒකේ මේ වෙනස් කරගන්න පුළුවන්. නේ දකනේ මම අර සිලෙක්ට් කරපු අකුරු විතරක් වෙනස් වෙනවා. ඒ වගේ ඒවා කරලා බලන්න ප්‍රායෝගික කරන තරමට තමයි ඔයගොල්ලන්ට මේක දැනගන්න ලැබෙන්නේ කොහොමද මේවයි තියෙන වෙනස්කම් කියලා. ඊට පස්සේ තියෙන ටූල් එකක් මේ highlight කියන. මේකත් තාම වැදගත් අපිට මේ ඔය පැරග්‍රාෆ් ලියනකොට එහෙම නැත්නම් මේකේ ලියලා තියෙන දෙයක් මොන හරි ටෙක්ස්ට් වලින් ලියලා තියෙන දෙයක් අපිට විශේෂ කරලා වෙන්නන්න ඕන මේ highlight කියන එක අපි පාවිච්චි කරනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ අදාළ කොටසක් විතරක් මෙහෙම සිලෙක්ට් කරගෙන එතන highlight එකට ගිහිල්ලා තමන් කැමති වර්ණයක් දීලා highlight කරගන්න. සාමාන්‍ය ලෝකේ highlight කරන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන වර්ණ කාණ්ඩ තමයි මේ තියෙන්නේ. නිකන් මිනිසුන්ට ලේසියෙන් පේන එක. සාමාන්‍ය මේ කහ වර්ණ ගොඩක්ම පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ඒක දාලා බලන්න පුළුවන්. ඊට අමතරව ඊට පස්සේ තියෙනවා font color කියලා. ඒ කියන්නේ මේ අකුරු වල වර්ණයන්. මේ අකුරු වල දැන් කළු පාට තියෙන්නේ. මට පුළුවන් මේ අකුරු කීපයක් හරි නැත්නම් මේ සම්පූර්ණ අකුරු සෙට් එකම හරි අල්ලලා මේ සිලෙක්ෂන් එකක් දීලා mouse එකේ අපිට මෙතෙන්ට ගිහිල්ලා මේ අකුරු වල වර්ණයන් තීරණය කරන්න පුළුවන්. ඕන තරම් වර්ණ තියෙනවා. ඕන more colors වලට කියලා ඕගලන්ට මේ palettes වලින් color select කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ color picker එකක් තියෙනවා. මේකෙන් color mix කරලා ඕගලන්ට හදා ගන්න පුළුවන් කැමති වර්ණ. හදාගෙන ඕකේ කරාට පස්සේ ඒ අදාළ වර්ණේ මේකට ඇප්ලයි වෙනවා. හරි. ඔන්න දැන් මේ සෙට් එකේ තියෙන මේ ෆොන්ට් කියන එකේ තියෙන වැදගත්ම දේවල් ටික කතා කරා. අපිට එකක් කතා කරන්න තියෙනවා. මේක මම පොඩ්ඩක් තියුවේ අවසානයේ කතා කරන්න. දැන් අපි මේවයි මේ වෙනස්කම් කරානේ. මේක නිකන් කළු පාට තිබුණ සාමාන්‍ය අකුරු සෙට් එක වෙනස් කරගෙන බෝල්ඩ් කරා, ඉටැලික් කරා, අකුරු වල ප්‍රමාණ වෙනස් කරා. අපි හිතමු මේක කෙනෙක්ට ආයි ගන්න ඕන මුල් තත්ත්වෙට. මුල් තැනට ගන්න ඕන. අපි සාමාන්‍ය මේ අකුරු වල මේවයි වෙනස්කම් කරන එකට කියන්නේ ෆෝමැට් කරනවා කියලා. ෆෝමැට් එකක් කරනවා. එතකොට මේ ෆෝමැට් එක අපි වෙනස් කරලා දැන් තියෙන්නේ අපිට මේක අවශ්‍ය වෙනවා ආයිමත් මුල් තත්ත්වෙට ගේන්න, රීස්ටෝර් කරගන්න. එහෙම වුණොත් අපිට පුළුවන් මේ සම්පූර්ණ මේ අකුරු සෙට් එකම අල්ලලා හරි නැත්නම් අපිට අවශ්‍ය මෙන්න මේ ප්‍රමාණය විතරයි නා. ඒ ප්‍රමාණය සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට යන්න. මේ ඔප්ෂන් එකට කියන්නේ clear all format කියලා. clear all formatting කියන්නේ remove all formatting from the selection leaving only the normal unformatted text. ඒ කියන්නේ unformatted තත්ත්වයකට. ඒ කියන්නේ වෙනස්කමක් නොකරපු අකුරු මේ රටාවක් මට්ටමට අපිට මේක ගන්න පුළුවන්. අපි බලමු ඒක ඇත්තද කියලා. මේක උඩ ක්ලික් එකක් දීලා ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට තමයි මුලින් අපි ටයිප් කරද්දි මේ ටෙක්ස්ට් එක තිබිලා තියෙන්නේ. මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. කාට හරි ආයිමත් මේක තිබුණු තත්ත්වයට ගන්න ඕන. මේක ආයිමත් මේ undo කියන එක ක්ලික් කරලා අපිට ඒ තත්ත්වයට ගේන්නත් පුළුවන්. හරි. ඒකත් මතක තියාගන්න ඕන ෆොන්ට් වලට අදාළ දේවල් ටික අපි ඔක්කොම කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි යමු මෙන්න මේ පැරග්‍රාෆ් කියන එකට. ඒ කියන්නේ මේ පැරග්‍රාෆ් වලදී මේ ඇත්තෙන්ම මේක අපි කතා කරන්න ඕන මේකට පොඩි පැරග්‍රාෆ් එකක් අපි මේකට ඇප්ලයි කරගමු. මේ ඇප්ලයි කරගෙනම කතා කරමු. එතකොට මේක වඩා පැහැදිලි කොයි වගේද මේ පැරග්‍රාෆ් තියෙන්න ඕන කියලා. එතකොට මොකද මේකේ පැරග්‍රාෆ් වලට අදාළ වෙච්ච විශේෂ ඔප්ෂන් වර්ග ගොඩක් තියෙනවා. අපි බලමු මේකට පැරග්‍රාෆ් එකක් මුලින්ම ඇඩ් කරගෙන මම ඔන්ලයින් එකෙන් පොඩි සාම්පල් ටෙක්ස්ට් එකක් ඉස්සෙල්ලා මේකට දාගන්න. එතකොට මට වඩා පැහැදිලිව ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න පුළුවන් මේකේ පැරග්‍රාෆ් වල හැසිරීම මොන වගේද තියෙන්නේ කියන එක. හරි. මම පැරග්‍රාෆ් එකක් කොපි කරගත්තා. මම මේක වෙනුවට මේ පැරග්‍රාෆ් එක මෙතෙන්ට පේස්ට් කරගන්නවා. අපි මේකේ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් අඩු කරගමු. එතකොට නිවැරදි
ප්‍රමාණයකට අපිට මේක ගන්න පුළුවන්. මෙහෙම තියාගෙන අපි බලමු මේ විදියට අපි බලමු මේ පැරග්‍රාෆ් එකේ මොනවද කරන්න පුළුවන් වෙනස්කම් කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේකෙම මේ ටෙක්ස්ට් බොක්ස් එකේ ඔන්න දැන් පොඩි අපිට ගැටලුවක් ඇවිල්ලා දෙනවා ප්‍රායෝගික ගැටලුවක්. මේක මේ ටෙක්ස්ට් බොක්ස් එකේ මේ උඩ හරියට නෙමෙයි ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙන්නේ මේ යට හරියෙන් තමයි ටෙක්ස්ට් එක ටයිප් වෙලා තියෙන්නේ. හරි මේක බෑක් ස්පේස් කරාට මේක උඩට එන්නේ නැහැ. මේක දැන් ඔන්න පැරග්‍රාෆ් වලින් හදන්න තියෙන තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු ඒක ඒ ගැටලුව හදන්න හම්බෙන තැනදී අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. මම දැනට මේක විස්තර කරගෙන යන්න මොනවද මේ ඔප්ෂන් වල තියෙන්නේ කියලා. මේක මුලින්ම මේ පේන්න තියෙනවා මේ බුලට්ස් කියලා එක. බුලට්ස් කියන එක නම් දන්නවා ඇති වර්ඩ් වලත් තියෙනවා. මේ බුලට් කියන ඒවායින් කරන්නේ මෙන්න මේ වගේ ඡේදයකට වාක්‍යයකට ඕනම දෙයකට අපිට මෙන්න මේ වගේ පටන් ගැනීමේ තැනට අපිට මොකක් හරි එකතු කරන්න පුළුවන් යම්කිසි අර මේ සංකේතයක් සිම්බෝල් එකක්. හරි එකතු කරන්න පුළුවන්. එතකොට මේවට කියන්නේ බුලට්ස් කියලා. මෙතන නම්බරින් කියලා දෙයක් තියෙනවා. එතකොට මේ නම්බර්ස් උනත් අපිට මේක යටතේ එකතු කරන්න පුළුවන්. මෙන්න මෙතනින් ගිහිල්ලා නම්බර්ස් උනත් එකතු කරගන්න පුළුවන්. දැකලා ඇති ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරනකොට මේවා නිතර දකින්න ලැබෙනවා. ඊට අමතරව මෙතන මේ බුලට් කියන එක වෙනමත් නම්බර්ස් කියන එක වෙනමත් වෙනම කැටගරි වලක් තියෙනවා. එහෙම නැත්නම් කෙනෙක්ට ඕන නම් මෙතනින් ගිහිල්ලා නම්බරින් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. දෙකම එකම තැනින් තමයි කෝල් කරන්නේ. අර වෙනම මේ පහසුවට මෙහෙමත් ඔප්ෂන් දෙක වෙනම දාලා තියෙනවා. ඒක මතක තියාගන්න නම්බර්ස් ඇඩ් කිරීම සහ අර වගේ බුලට් එකක් මොකක් හරි රූපයක් ඇඩ් කිරීම තමයි මේකේ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ඔප්ෂන් එක. මේකේ තියෙන්නේ align කියන එක. මේක එකක දාලා තියෙනවා align left කියලා. ඒ කියන්නේ මේ වම් පැත්තට මේක මේ align කරන්න. නැත්තම් මේ වම් පැත්තට බර කරන්න. වම් පැත්තේ ඉඳන් පටන් ගන්න. මේ පැත්තට ගෙනියන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තියෙනවා align center කියන එක. මේක දැන් මේ text තියෙන්නේ center එකේ. මේ select වෙලා තියෙන එක, highlight වෙලා තියෙන එක. ඊට පස්සේ තියෙනවා align right කියලා. ඒ කියන්නේ දකුණු පැත්තට බර කරන්න. ඊට පස්සේ තියෙනවා justify කියලා. ඒ කියන්නේ මේ තියෙන මේ ඡේදයේ තියෙන අකුරු ටික එක L එකට ගන්න. එක මට්ටමක තියාගෙන යන්න කියලා තමයි කියන්නේ. දැන් මේවයි පේනවනේ මේ අකුරු මෙහෙන් නැවතිලා මෙහෙන් කැඩිලා එහෙමනේ තියෙන්නේ. ඒක නැතුව එක මට්ටමකට ගන්න කියලා තමයි අරගෙන කියන්නේ. අපි ඒක කළා බලමු. මේක දැන් මම සම්පූර්ණ මේ සෙට් එකම අල්ලලා එකපාර මම මේක දෙනවා align left කියන එක. දැක්කනේ? ඒක එතකොට වමට බර වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මේක align center කියන එකට දෙන්න. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් align right කියන එක. දකුණු පැත්තට බර වෙනවා. ඊට පස්සේ justify දුන්නාම මෙන්න මේ වගේ එක L එකට එනවා. එහෙම තියෙනකොට හරිම ලස්සනයි. අර ඒ කියන්නේ ඡේදවල හොඳ පේනුමක් එහෙම තියෙනවා. මේ ගොඩක් අර ප්‍රොෆෙෂනල් ලුක් එකක් ගන්න පුළුවන්. එතකොට ඒ දේවල් ටික මතක තියාගන්න මේ මෙතනින් තමයි මේ alignment ටික කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ඔප්ෂන් එකේ මොකක්ද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මේ අපිට මේ වගේ පැරග්‍රාෆ් එකක් හදනකොට මේක කොලම්ස් වලට බෙදන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර තැන්වල මේ කොලම් පළවෙනි කොලම් එක, දෙවෙනි කොලම් එක, තුන්වෙනි කොලම් එක එහෙම ලියනවා. මෙන්න මේ වැඩේ කරන්න තමයි මේ තියෙන්නේ. මේ වගේ කොලම්ස් වලට අපිට මේක මේ කඩන්න පුළුවන්. හරි. එතකොට ඒ වැඩේ කරන්න තමයි මේකේ දීලා තියෙන්නේ මේ කොලම්ස් වලට මේ කඩා ගන්න අවශ්‍ය කරන මේ ඔප්ෂන් සෙට් එකක්. දැන් අපි මේක මේ කොලම්ස් වලට කඩනවා නම් මේකේ මේ අවශ්‍ය කරන මේ alignment එක මෙතන හදා ගන්නවා. ඒ කියන්නේ text box එකේ ප්‍රමාණය අනුව තමයි මේකේ කොලම් කැඩෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් text box එක ගන්න ඔය මට දැන් ගොඩක් මෙහෙම ලොකු වුණොත් මේක ඔප්ෂන් හරියට වැඩ කරන්නේ නැහැ. මොකද මෙයාට මේක ඇතුලේ ඉඩ තියෙන හින්දා මෙයා කොලම් වලට කැඩෙන්නේ නැහැ. අපි මෙන්න මේ වගේ ඉඩ චුට්ටක් අඩු කරලා මෙයාගේ සම්පූර්ණ ටෙක්ස්ට් ටික අල්ලලා අපි කිව්වොත් මෙයාට මේ වගේ කොලම් දෙකකට එන්න කියලා අපි මේක බැලුවොත් එහෙම බලමු අපි මේක තුනකට වගේ එන්න කියලා කියමු. මෙන්න මේ වගේ කොලම් තුනකට මෙයා කඩා ගන්නවා. ඒක අපිට මෙන්න මේ වගේ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ. දැක්කනේ? මෙන්න මේ වගේ ප්‍රමාණයට ආවට පස්සේ යා කොලම්ස් තුනකට කැඩෙනවා. මේකේ තියෙන ඉඩ අණුව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් මේකේ ඔන්න ඔය වගේ මට්ටමක් ආවම කොලම් තුනකට කැඩෙනවා. ඕනනම් අපිට තව පොඩ්ඩක් මේකේ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරගත්තා නම් අපිට මේක හොඳටම පැහැදිලිව දකින්න පුළුවන්. මෙයා කොලම්ස් වලට කොහොමද මේක කඩාගන්නේ කියලා. ඊට පස්සේ අපි මේක කිව්වොත් එimhe කොලම් දෙකකට කැඩෙන්නේ කියලා. මෙතන කොලම්ස් දැන් දෙකකට කැඩුණා. හරි. අපි කිව්වොත් ආයෙ තුනකට කැඩෙන්නේ කියලා ඔය වගේ කැඩෙනවා. එකකට කැඩෙන්නේ කිව්වොත් ඔය වගේ කැඩෙනවා. හරි. ඊට අමතරව තව කෙනෙක්ට ඊට වඩා කොලම් ප්‍රමාණයකට යන්න ඕන නම් මෙතෙන්ට කොලම් ප්‍රමාණය සහ ඒකට ඒකේ අදාළ ස්පේස් එක දුන්නාට පස්සේ එහෙමත් හදා ගන්න පුළුවන්. මම මෙතන කිව්ව කොලම් 3යි කියලා.
දුන්නොත් මෙන්න මේ විදිහට 3යි කියලා කැඩෙනවා. අර දෙන වැඩිම තමයි. තව ඊට වැඩි ගාණක් කොලම්ස් හදා ගන්න ඕන. ඒක කරන්න පුළුවන්. මේවා මේ පැරග්‍රාෆ් වලටම අදාළ විශේෂ මේ සැකසුම් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මම මේක ආයිමත් පොඩක් මේ නෝමල් කරනවා. නෝමල් කරලා අපි බලමු මේකේ අර ටෙක්ස්ට් බොක්ස් එකේ මේ අනිත් මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මේකේ මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ තව වැදගත් ඔප්ෂන් එකක් මේකේ තියෙන්නේ line spacing කියලා. ඒ කියන්නේ මේ මෙන්න මේ පේලි අතර මේ lines අතර තියෙන space එක. දැන් මේක ටිකක් අකුරු ළඟ වගේනේ තියෙන්නේ. අපිට පුළුවන් මේ ටික මේ සෙට් එක මේකට අල්ලලා නැත්නම් Tamanට අවශ්‍ය පේලි විතරක් අල්ලලා මෙන්න මෙතනින් ගිහිල්ලා මේ line space හදාන්න. දැක්කනේ? මෙන්න මෙහෙම. line space එක චුට්ටක් හදාන්න පුළුවන්. මේ හැදුවට පස්සේ මේ වගේ ටිකක් පැහැදිලි මට්ටමකට ඒක එනවා. Tamanට කැමති විදිහට හදා ගන්න. ඔන්න line spacing option හරහා තව Tamanට අවශ්‍ය කරන ප්‍රමාණයන් තව වැඩි වශයෙන් මේ වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඒක අවශ්‍ය විදිහට බලලා ඒ වෙලාවට කරගන්න. ඊළඟට මේ තියෙනවා මෙන්න මෙතන තමයි අපි අර කලින් කිව්ව ගැටලුව හදා ගන්න ඕන තැන තියෙනවා. ඔයගොල්ලෝ පේනවද මේ ටෙක්ස්ට් බොක්ස් එකේ උඩ ටික හිස් අකුරු ටික යටට ඇවිල්ලා. මේකෙදි මේ වෙලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එකට අදාළ. නැත්නම් align text කියන ඔප්ෂන් එකට අදාළව තමයි මේ වෙනස් වීම වෙලා තියෙන්නේ. එතකොට අපි මේකේ පේනවා මෙතන bottom කියන එක තමයි selection එක ඇවිල්ලා. යට අඩිය තමයි මේ අකුරු ටික ගිහින්නම තියෙන්නේ. දැන් middle එකට ගියොත් මැදට එනවා, top එකට ගියොත් උඩට එනවා. සාමාන්‍ය මෙන්න මේ top කියන තැන තමයි තියෙනවා. text box එක අපි උඩින් ඉඳන් තමයි පහළට මේ අකුරු ලියාගෙන එන්නේ. එතකොට ඒකත් ඔයගොල්ලෝ දන්නවා දැන් මෙන්න මෙතනින් තමයි ඒක හදාගන්නේ කියලා. ඊට පස්සේ මේ මෙතන තියෙනවා මේ convert to smart art graph කියලා. අපිට පුළුවන් වෙනවා මේක හරහා මේවා තමන්ගේ නිර්මාණශීලීත්වය අනුව සහ ඒ කරන වැඩේ අනුව පාවිච්චි කරන්න හැම එකටම දාන්න යන්න එපා. අපිට පුළුවන් මේ ටෙක්ස්ට් ටික මේ යම්කිසි ෂේප් එකකට මෙන්න මේ වගේ ෂේප් එකක් ඇතුළට ඇප්ලයි කරන්න. පේනවනේ. ඒකනේ. දැකලා ඇති ඔය වගේ දේවල් තියෙනවා එක එක නිර්මාණ ඇතුලේ ප්‍රසන්ටේෂන් ඇතුලේම වෙන්න පුළුවන්. ඒවා බලන්න කරලම මේ වැඩ කරගෙන යනකොට ප්‍රසන්ටේෂන් එකක් හදනකොට අවශ්‍ය වෙයි මම දැනගන්න තමයි දැනට මේක කිව්වේ. එතකොට පැරග්‍රාෆ් වලට අදාළව ඒ ටික තමයි තියෙන්නේ කතා කරන්නේ. ඊට පස්සේ අපි යන් ආයේ මේ blank present මේ slide එක උඩට ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මෙන්න මේ කොටස් වල තියෙන එක. මේවා දන්නව ඇති මේවා තියෙන්නේ මේ shapes. මේ තියෙන සාමාන්‍ය එක shapes වර්ග. මේවත් අපිට ඕන වෙනවා එක එක වැඩවලදී. දැන් අපි මේ shape එකක් අරගෙන දාලා බලුවොත් එහෙම මේ වගේ දේවල් presentation හදනකොට අවශ්‍ය වෙනවා. මේකම තියෙනවා insert වල ගියාමත් insert වලත් මේ shapes මේ කොටස් ගන්න පුළුවන් තැනක් තියෙනවා මෙන්න මෙතන මේ shapes කියලා. ඒකේ තියෙන මේ ටිකමයි. ඕන home එකේ ඉද්දිත් අපිට ඒක කරන්න පුළුවන්. ඒ වගේ shape apply කරන්න පුළුවන්. ගොඩක් shapes වර්ග මේකේ තියෙනවා. එතකොට ඒවා apply කරගන්න පුළුවන්. මම මෙතෙන්දී වැඩි shape ගැන කතා කරන්න යන්නේ මේ insert වලදී අපි shape ගැන තව වැඩි දුර කතා කරමු. මේවා තියෙන option මොනවද මේවා handle කරද්දී keyboard එකේ මොනවද පාවිච්චි කරන්න shortcut වර්ග එහෙම කියලා මම ඒවා කියන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ arrange කියලා එක. මේ arrange කියන එකත් ගොඩක් වැදගත් වෙනවා අපිට වැඩ කරගෙන යනකොට. මම මෙතෙන්ට තව පොඩි shape එකක් දාගන්න මේ ඕගොල්ලන්ට මේක පෙන්වන්න ඕනේ හින්දා කරලා පෙන්වන්න ඕනේ හින්දා මේ වගේ shape එකක් මම ඒකට වෙන පාටක් දාගන්නවා. මේකේ මේ arrange කියන එකේදී අපිට වෙන්නේ මේ වගේ දෙයක්. දැන් සාමාන්‍යයෙන් මේවා අපිට මෙන්න මේ වගේ තියෙන්න ඕන දැන් මේ position එක. අපි මේවා arrange කරගන්න විදිය. මෙහෙම තිබ්බොත් ඒක arrange එකක්. හරි. මේ තියාගන්න තැන් අපිට වෙනස් කරන්න පුළුවන් මේකේදී. දැන් ඕගොල්ලන්ට හිතුනොත් එහෙම මට මෙන්න මේ දෙන්න දැන් මෙහෙම ඉන්නකොට මට මේක යවන්න ඕන පිටිපස්සට. එහෙම වුණොත් මට පුළුවන් මෙන්න මේ arrange හරහා ගිහිල්ලා මේක send back දෙන්න. දැක්කනේ? send back දුන්නාම මෙයා උඩට ඇවිල්ලා මෙයා යටට යනවා. දැන් ආයි මම කිව්වොත් එහෙම bring front කියලා මෙයා උඩට එනවා. හරි? ඒ වගේ. ඊට අමතරව මට මෙයාව align කරගන්න ඕන වුණොත් එහෙම center එකට. ඒ කියන්නේ මේ පිටුවට සාපේක්ෂව මෙයා පිටුවේ හරි මැද ඉන්න ඕන කියලා හිතුනොත් ඒක එහෙම align කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව ඒකේ right side එකට එහෙම නැත්නම් left side එකට එහෙම කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ තව option ටිකක් තියෙනවා rotate කියලා. rotate වලදී අපි දන්නවා මේක කරකවන්න පුළුවන්. අංශක 360ක කෝණයක මෙන්න මේ විදිහට අංශක 90ට එහෙම කරකවන්න පුළුවන්. හරි. තව more rotation option වලට ගියාම තවත් ඊට වඩා මේකේ options ගොඩක් එනවා. ඒක බලන්න කරලම මේ කොහොමද වෙන්නේ කියලා මෙන්න මේ වගේ අගයන් වෙනස් කර අපිට බලන්න පුළුවන්. මේවා බය නැතු කරලා බලන්න. එතකොට Tamanට තේරෙවි මේ කොහොමද
මේවයි මේ වැඩ කටයුතු වෙන්නේ කියලා. හරි. දැනට දැනගන්න තමයි මේ විදිහට පැහැදිලි කරලා දුන්නේ මේ ටූල්ස් වල මූලිකවම වෙන දේවල් මොනවද කියලා. ඊට පස්සේ මේවයි තියෙනවා මේ ක්වික් ස්ටයිල් කියලා එක. ක්වික් ස්ටයිල් වලින් අතරම වෙන්නේ මේ ඔබ්ජෙක්ට් වලට මොකක් හරි මේ අලංකාරය. වැඩි අලංකාරය වර්ණයක් එක්ක ඇප්ලයි කරන්න පුළුවන් විදියක් තමයි මේ ඔප්ෂන් එකක් තමයි මේ ඇවිල්ලා තියෙනවා. මේ එක ග්‍රේඩියන්ට් ස්ටයිල් ෂැඩෝ එක තියෙන කලර්ස් එක දේවල් ඇවිල්ලා තියෙනවා. ඒවත් ඇප්ලයි කරලා බලන්න තමන්ට ඕන වෙයි වැඩ කටයුතු කරගෙන යනකොට ඉස්සරහට. ඊට අමතරව ඒකෙම තව මේ දිගුවක් විදියට තමයි මේවා ඇවිල්ලා තියෙන්නේ. මේවයිත් කලර්ස් තමයි තියෙන්නේ. ඕනනම් මේ ග්‍රේඩියන්ට්ස් කලර් කියන එකේදීත් මේ අපි යොදන මේ හැම වර්ණයකටම අදාළ ග්‍රේඩියන්ට් එක ඔටෝමැටිකලි මෙතන ජෙනරේට් වෙනවා. ඒකත් ඇප්ලයි කරලා බලන්න පුළුවන් තමන්ට කැමති විදියකට. හරි. ඊට පස්සේ ෂේප් එකේ අවුට්ලයින් එක ෂේප් එකේ අවුට්ලයින් එකක් තියෙනවා නම් ඒක මොන වර්ණ වලින් දෙන්න ඕන ඒවා තමයි මේකේ තීරණය වෙන්නේ. දැන් අපි මේකේ බලමු ෂේප් එකේ වෙන මේ වගේ අවුට්ලයින් එක දැක්කනේ. අවුට්ලයින් එකේ ඝනකම කොච්චරද? වේට් එක හදලා තමයි අනිත් ඒවා හදන්න වෙන්නේ. අවුට්ලයින් එක මෙන්න මේ වගේ මොන පැටර්න් එකෙන්ද ඩෑෂස් වලින් එන්න ඕනද කොහොමද එන්න ඕන කියලා තීරණය කරන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩක් මේක ඇරෝස් කියලා තියෙනවා. මේවා මේ හැඩ වලට ඇරෝස් දාලා හදන්න පුළුවන්. දැක්කනේ. කටේ අර හැඩේ වෙනස් වෙනවා. ඊට පස්සේ මේ මෝ කලර්ස් වලට ගියාම කලර්ස් හදලා මෙයාට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඒ විදිහට මේවයි වෙනස්කම් කරලා බලන්න කොහොමද මේවා වෙන්නේ කියලා. මේ තියෙන්නේ මේකේ අවුට්ලයින් එක යටතේ අවුට්ලයින් එකේ කලර් එක ඒක වෙනස් කරනවා මේ විදිහට. හරි. ඊට පස්සේ මේ තියෙනවා ෂේප් ඉෆෙක්ට් කියලා. මේ ෂේප් එකට දෙන්න පුළුවන් එක එක ඉෆෙක්ට්ස්. පේනවනේ. නිකන් යම් ත්‍රිමාන ස්වභාවයක් ඊළඟට මේ ෂැඩෝ හෙවණැලි කොයි විදිහට දෙන්න ඕන ඒවා තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ රිෆ්ලෙක්ෂන් එක කියලා කියන්නේ මේකේ අන්න මේ වගේ යටින් නිකන් අර හෙවණැල්ලක් ඇති වෙලා තියෙනවා වගේ පෙන්වන්න අවශ්‍ය නැහැ. ඊළඟට මේකේ ග්ලෝ එක මේක දිලිසීමක් ඇති කරන්න ඕන. යම්කිසි දිලිසෙන ස්වභාවය ඒවා හදන්න පුළුවන්. ඒක කරලම බලන්න මේවයි ගොඩක් ඔප්ෂන්ස් වර්ග තියෙනවා. මේ වැඩි අලංකාරයක මේකේ ත්‍රිමාන කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ත්‍රිමාන හැඩයක් සහ මේ ත්‍රිමාන හැරවුමක් යම්කිසි ඔබ්ජෙක්ට් එකකට දෙන්න පුළුවන්. මේ වගේ එකක් අපිට මේක අතින් හදන්න බෑ. ඒ නිසා මේව કૃතිමව හදපු ඒවා මේකේ තියෙනවා. ඒවා දාලා තමයි ප්‍රසන්ටේෂන් එක ලස්සන කරගන්න බලන්න. මේ උන හෝම් ටැබ් එකේ තියෙන විශේෂ දේවල් ගොඩක් අපි කතා කරා. මේකේ මේ අවසානයේ හරිය තියෙනවා මෙන්න මෙතන මේවත් වැදගත් වෙන හින්දා කියන්නේ මෙන්න මෙතන මේ ෆයින්ඩ් කියලා ඔප්ෂන් එක. මේ ෆයින්ඩ් එකේදී ගොඩක් වෙලාට කරන්නේ අපි ලියපු මෙන්න මේ වගේ වාක්‍ය ඇතුලේ නැත්නම් පැරග්‍රාෆ් ඇතුලේ මේ තියෙන වචන අපිට හොයාගන්න ඕන වුණොත් එහෙම මේ අපිට සමහර වෙලාවට මීට වඩා විශාල ස්ලයිඩ් ප්‍රමාණයක් තියෙන තැනකදී ඒ වගේ විශේෂ වචනයක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වචනයක් හොයාගන්න ඕන වුණොත් අපිට මේක තියෙනවද කියලා බලන්න පුළුවන්. මේ වගේ සර්ච් කරලා මෙතන ෆයින්ඩ් දුන්නම ඔයගලන්ට පේනවා මෙතන වචනේ සිලෙක්ට් වෙනවා. දැන් ඒ විදිහට සර්ච් කරන්න පුළුවන්. අපි හිතමු මේකෙදි අපිට මේ who වෙනුවට වෙන මොකක් හරි වචනයක්. එහෙම නැත්නම් අපිට මේ help වෙනුවට අපි හිතමු වෙන වචනයක් අපිට ගන්න ඕන උනා කියලා. හිතමු අපිට help වෙනුවට වෙන වචනයක් ගන්න ඕන උනා. හරි. මෙතන help කියන එක find කරලා. හරි. help කියන වචන ගොඩක් තියෙනවා මේ. අපිට මෙතන තියෙන help එක අපි වෙනස් කරන්න ඕන නේද? අපිට පුළුවන් වෙන replace වලට යන්න. එහෙම නැත්නම් මෙතනත් replace කියලා එකක් තියෙනවා. replace වලට ගිහලා අපි මෙතන දානවා help වෙනකොට අපි දානවා මේක support කියලා. දාලා අපි දෙනවා මෙතන replace කියලා. ඔන්නම දැක්ක මෙතන support කියලා එක වෙනස් වුණා. අපිට ඕන නම් මේකේ replace all දුන්නොත් මේ help වලට අදාළව මේ document එකේ තියෙන හැම එකම support කියලා වෙනස් වෙනවා. දැක්කනේ? මේ විදිහට මේ ඔප්ෂන් එකත් ගොඩක් වටිනවා අපිට. ඊට පස්සේ මේ select කියන එක. මේ select කියන එක නුක් කරන්නේ මේ text ටික එකපාර select all කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට keyboard එක පාවිච්චි කරන්න පුළුවන්. keyboard එකේ මේ text මෙතන click එකක් දීලා ctrl එකත් එක ඒ අකුර press කරා නම් select all කියන command එක ගන්න පුළුවන්. නැත්නම් select object කියන එකට ගියොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ වගේ. මේවට තමයි object කියන්නේ. මේ වගේ රූප රාමු නැත්නම් ඔය වගේ අඳපු shape select object යටතේ අන්න මේ වගේ selection දෙන්නත්
පුළුවන් හැකියාව වෙනවා මේ ඒ කියන්නේ මෙතෙන්දි වෙන්නේ මේ කර්සර් එක මාරු වෙන එක තමයි ඒ ඔබ්ජෙක්ට් එක නැත්නම් ටෙක්ස්ට් එක මේක වෙන් කරලා අඳුරගෙන මේ ගන්න පුළුවන් විදියට මේ කර්සර් එක මාරු වෙන එක තමයි මේකෙන් වෙන්නේ. හරි. ඒ ටික මතක තියාගන්න. මේවා තමයි ඉතින් මේකේ අපිට home tab එක විශේෂයෙන් කතා කරන්න තියෙන දේවල්. මේ ඊට අමතරව මේකේ තියෙනවා මේ select pane කියලා එක. මේ select pane එකෙන් වෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ අපි මේ slide එකක් උඩට දාගන්න හැම එකක්ම layer එකක් විදියට තමයි හැදිලා තියෙන්නේ. ඒ හැම layer එකක්ම මේකේ පේනවා. මේ පේනවනේ. select කරනකොට මේ layer එකක් විදියට පේනවා. එතකොට අපිට මේ layers ඕන වෙලාවක presentation එක hide කරන්න ඕන වුණොත් මේක delete කරලා දාන්න එපා. සමහර මේවා delete කරනවා. delete කරොත් අපිට ආයි ගන්න බෑනේ. අපිට slide show එකදී අපිට හිතුණා මෙන්න මේ object එක මට ඕනේ නැහැ slide කරන්න කියලා. අන්න ඒ වගේ වෙලාවට මේ select pane එකට ඇවිල්ලා මේ අපිට මේක මෙන්න මේ වගේ visible නැත්නම් invisible කරලා තියාගන්න පුළුවන්. හරි. ඒකත් මතක තියාගන්න. ඒ දේවල් ටික තමයි අපිට සාමාන්‍ය මේ home tab එකේ කතා කරන්න තියෙන්නේ. අනිත් දවසේ අපි බලමු insert tab එකේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.